දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි ගිය සතිය කතා කරපු කොටස මතක් කරලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. අපි උත්තර දර්පණ වලින් සිදුවන පරාවර්තනය ගැන කතා කරා. ඒක පොඩ්ඩක් මතක් කරලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මේ උත්තර දර්පණ වලටත් අපි කලින් කතා කරපු ඒ පරාවර්තන නියමයන් ඒක මේකටත් අදාළයි. ඒක අවතල දර්පණ වලටද උත්තර දර්පණ වලටත් අවතර දර්පණ වලටත් උත්තර දර්පණ වලටත් වළංගුයි. ඒක නිසා ඒක හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. මේ පාඩමේ තියෙන ඉතාම වැදගත් කොටස ඒක වෙන්නේ. එතකොට අපි එක දෙයක් මතක තියාගන්න. මේ දර්පණවලදී වක්‍රතාවය මේක රවුමක් මේක දර්පණවලදී මේක රවුමක් වෙනකොට ඒක වක්‍රතා කේන්ද්‍රය මේ අවස්ථාවේ වක්‍රතා කේන්ද්‍රය වෙන්නේ. එතකොට වක්‍රතා කේන්ද්‍රය කියන එක මේකෙදී අපි දකින්න පුළුවන් මේක තියෙන්නේ මේ දර්පණයේ පිටත කියන්නේ මේ පැත්ත, දර්පණයේ පිටත කියන්නේ මේ පැත්ත. අපිට මේ පැත්ත පේන්නේ වක්‍රතා කේන්ද්‍රය තියෙන්නේ මේ පිටිපස්සේ කියන එක මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට අවතල දර්පණයකදී වෙන්නේ මොකද්ද? වක්‍රතා කේන්ද්‍රයයි නාභියයි දෙකම ඒ දර්පණයේ අපිට පේන පැත්තේ තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙන දෙයක්. මේක අපි අවතල දර්පණයකදී මේ පැත්තේ ඒ රසදිය ගාලා තියෙන. එතකොට වක්‍රතා කේන්ද්‍රයයි එතකොට නාභියයි කියන දෙකම තියෙන්නේ ඒ ආලෝකය ගමන් කරන පැත්තේ. ආලෝක කිරණ ගමන් කරන පැත්තේ තමයි මේ වක්‍රතා කේන්ද්‍රයයි නාභියයි කියන දෙකම තියෙන්නේ. නමුත් මේක උත්තල දර්පණයක් වෙනකොට මොකද වෙන්නේ? උත්තල දර්පණයක මේ පැත්තේ රසදිය ගාලා තියෙන්නේ. එතකොට වක්‍රතා කේන්ද්‍රය තියෙන්නේ මේ පැත්තේ. වක්‍රතා කේන්ද්‍රය මෙතන තියෙන්නේ නාභිය. එතකොට ආලෝක කිරණ වලට මේ පිටිපස්සට ගමන් කරන්න බෑ. මොකද පරාවර්තනය වෙලා මේ පැත්තේ තමයි ඒක ආලෝක කිරණ මේ වෙන්නේ. මේ පැත්තේ මේක තියුනේ. මේ පැත්තේ මේකේ ආලෝක කිරණ එන්නේ. එතකොට ආලෝක කිරණ වලට කවදාක්වත් මේ නාභියටවත් වක්‍රතා කේන්ද්‍රය හරහාවත් ගමන් කරන්න බෑ. ඒක හොඳින් මතක තියාගන්න. මේක මේ පැත්තට ආලෝක කිරණ වලට එන්න බෑ. මේක මේ පැත්තට ආලෝක කිරණ වලට එන්න බෑ. ඒක හොඳින් මතක තියාගන්න. මොකද ඉස්සරහට අපි කතා කරනවා කාච ගැන. කාචවලදී වක්‍රතා කේන්ද්‍ර නාභි කියන ඒවා දෙකක් තියෙනවා. කාචේ වක්‍රතා දෙකක් තියෙන නිසා ඒක නිසා මේකෙදී මේක හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. වක්‍රතාවයල් එකයි තියෙන්නේ. එක වක්‍රතාවයයි මේක තියෙන්නේ. ඒක නිසා වක්‍රතා කේන්ද්‍ර එකයි තියෙන්නේ. නාභි එකයි තියෙන්නේ. ඒක අවතල දර්පණයක් නම් ඒක නාභිය තියෙන පැත්ත ඒ ආලෝකය කිරණ ගමන් කරන පැත්ත. උත්තල දර්පණයක් නම් ඒකේ ආලෝක කිරණ ගමන් කරන්නේ නැති පැත්ත තමයි ඒකේ නාභිය තියෙන්නේ. ඒ වගේම වක්‍රතා කේන්ද්‍රය තියෙන්නේ. ඒක නිසා එකෙන් දූල පුතාලට හොඳින් ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට ආලෝක කිරණ ගමන් කරන්න බෑ. එතකොට මේ උත්තල දර්පණයකදී එතකොට ආලෝක කිරණ නාභිය හරහාවත් වක්‍රතා කේන්ද්‍රය හරහාවත් ගමන් කරන්න බෑ කියන එක හොඳින් මතක තියාගන්න. අපි ආපහු මේ පාඩමට ආවොතින් එතකොට මේකෙදි උත්තල දර්පණ ගැන අපි කතා කරන්නේ දැන්. උත්තල දර්පණවලදී අපි අවතල දර්පණවලදී කතා කරපු ඒ පරාවර්තන නියම ඒව සීරම ඒවා මේකෙදි බලපානවා. ඊළඟට ඒ කිරණ සටහන් අඳිනකොට අපි භාවිතා කරපු අනුගමනය කරපු දේවල් ඒවත් මේකෙදී බලපානවා. එතකොට අපි මුලින්ම කතා කරේ මේක මේ දක්වලා තියෙන එක. එතකොට ප්‍රධාන අක්ෂය දිගේ එන කිරණයක් නම් ඒ ප්‍රධාන අක්ෂය දිගේ ගමන් කරනවා. එතකොට ප්‍රධාන අක්ෂය දිගේ මෙතනට වෙනකන් ආවා. ඊට පස්සේ ආපහු ඒක හරවිලා ඒ පැත්තටම ගමන් කරනවා කියන එක තමයි මේ පළවෙනි එකෙන් දක්වලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි එකෙන් දක්වලා තියෙන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වන පැමිණෙන කිරණ ගැන තමයි දක්වලා තියෙන්නේ. අපි කතා කරා ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනු නම් කිරණයක් ඒක නාභිය හරහා ගමන් කරනවා කියලා අපි අවතල දර්පණවලදී කතා කරා. මොකද අවතල දර්පණවල නාභියයි වක්‍රතා කේන්ද්‍රයයි තියෙන්නේ ඒ කිරණ ගමන් කරන පැත්තේ.
එතකොට අවතල දර්පණයක පුළුවන් කිරණ වලට නාභිය හරහා ගමන් කරන්න පුළුවන්. එතකොට වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන්න පුළුවන්. මොකද ඒ කිරණ ගමන් කරන පැත්තේ තමයි ඒ නාභියත් වක්‍රතා කේන්ද්‍රයක් තියෙන්නේ. නමුත් උත්තල දර්පණයකදී එහෙම නෙවෙයි. උත්තල දර්පණයකදී ඒකේ නාභියයි වක්‍රතා කේන්ද්‍රයයි තියෙන්නේ ඒ කිරණ ගමන් කරන්න බැරි පැත්තක තමයි එතකොට තියෙන්නේ. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? අපිට ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ සමාන්තරව ගමන් කරන කිරණ මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව එන කිරණ මොකද වෙන්නේ? නාභියේ ඉඳන් එනව වගේ අපිට පේනවා. එතකොට ඒක පරාවර්තනය වෙලා දර්පණය වැදිලා පරාවර්තනය වෙලා ගමන් කරනවා. එතකොට ඒක කොහොමද දර්පණය වැදිලා පරාවර්තනය වෙලා යන්නේ කිව්වොත් ඒක නාභියේ සිට පැමිණෙනවා වගේ තමයි අපිට පේන්නේ. ඇත්තටම නාභිය හරහා ගමන් කරන්න බෑ කියලා කිව්වා. ඒකේ හරහා ගමන් කරන වගේ ඒකෙන් එනවා වගේ තමයි පේන්නේ කියන එක තමයි මේකෙදි අපි කතා කරන්න වෙන්නේ. ඒක අනිත් පැත්තටත් එහෙමයි එනවා හැප්පෙනවා. එතකොට නාභිය හරහා එනවා වගේ මේක ඒක දික් කරනවා මෙතන ඉඳන්. මෙතන අඩිපටිය මෙතනට ඇවිල්ලා දූල පුතාලා මේක නාභිය වෙනකන් දික් කරනවා. මෙතනට වෙනකන් මම ආපහු පාරක් එක අඳින්නම්. එතකොට ඒක ඇන්දොතින් මේක නාභිය වෙනකන් දික් කරන්න නාභියට ආවා මේක දර්පණය වෙනකන් දික් කරන්න දර්පණය වෙනකම් මේක දික් කරන්න. එතකොට දර්පණයට ආවා. ඊට පස්සේ එතනයි නාභියයි අඩිපටිය තියලා යා කරන්න. එතකොට මේ ටික කඩිරි මොකද කඩිරි කියලා කියන්නේ ආලෝකයට ගමන් කරන්න බැරි තැන අපි ඒක කඩිරි වලින් දක්වන්න ඕන. ආලෝකයට ගමන් කරන්න පුළුවන් මෙතන ඉඳන් ඒක අපි කෙලින් ඉරකින් දක්වනවා. එතකොට ඒකෙන් මේකේ කිරණ සටහන අපිට අඳින්න පුළුවන්. මම කලින් කිව්වා වගේ දර්පණය හමු වෙනකන් සමාන්තරව අඳිනවා. දර්පණය හමු වෙච්ච ස්ථානයට ඒ නාභියත් එක්ක ඉර යා කරනවා. එතකොට ආලෝකේ ගමන් කරන්න බැරි තැන්වලදී අපි කඩිරි භාවිතා කරන්න ඕන. ආලෝකේ ගමන් කරන තැන්වලදී අපි කෙලින් ඉර භාවිතා කරන්න ඕන. මේකෙත් එහෙමයි දූල පුතාලා ඒක පුරුදු වෙලා බලන්න පොඩ්ඩක් ඒක මේකෙදි මේ දක්වලා තියෙන මේ සමාන්තර වෙනෝ දර්පණය හමු වෙනෝ දර්පණය කියන්නේ මේ ඇත්තටම මේ රේඛාව ඇත්තටම මේ දර්පණය නෙවෙයි මේ රේඛාව තමයි දර්පණයේ විදිහට දක්වලා තියෙන්නේ දක්වන්නේ අපි ඇත්තටම එතකොට මේ රේඛාව හමු වෙන ස්ථානය රේඛාව හමු වෙන ස්ථානය මෙතන මේ නාභියයි ඒ දෙකට අඩිපටිය තියලා එතකොට අපි මෙතන කඩිරි වලින් යා කරනවා මෙතන කෙලින් ඉරකින් අපි යා කරනවා. එතකොට අපිට ඒ සමාන්තරව එන කිරණවල ගමන් මාර්ගය බලා ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරේ අවතල දර්පණවලදී අපි ඊළඟට කතා කරේ නාභිය වෙත එන කිරණ මොකද වෙන්නේ කියන එක කතා කරේ. නාභියට එන කිරණ එතකොට මේක නාභිය වෙනකන් එන්න බෑ. එතකොට මේක නාභියට යන්න මේ දර්පණයට එකපාරක් වදිනවා. එතකොට වාර්පණය වැදුනට පස්සේ මොකද වෙන්නේ? ඒක සමාන්තරව ගමන් කරනවා. මේකෙදිත් එහෙමයි නාභියට එන්න බෑ ඇත්තට. එතකොට මේක මේ කඩිරි වලින් ඇත්තලා තියෙන එක ආලෝකේ ගමන් කරන්න බෑ. මෙතන වැඩිුණු හැටිය පරාවර්තනය වෙලා මොකද වෙන්නේ? ඒක සමාන්තරව පරාවර්තනය වෙලා ගමන් කරනවා. එතකොට නාභිය වෙත යොමු වෙනවා නම් කිරණයක් ඒක සමාන්තරව ගමන් කරනවා කිව්ව කණ්ණාඩියේ වැදුනට පස්සේ නාභියට සමාන්තර වෙන කිරණයක් නම් නාභියේ ඉඳන් එනවා. එහෙම නැත්නම් නාභියට යනවා කියන දෙකෙන් එකක් වෙනවා කියන එක අපි කතා කරා. ඒක උත්තල දර්පණයකදී නම් ඒක නාභියෙන් එනවා වගේ පේනවා. අවතල දර්පණයකදී නම් ඒක නාභිය හරහා ගමන් කරනවා කියලා අපි කතා කරා. ඊළඟ අවස්ථාව වක්‍රතා කේන්ද්‍රය වෙත යොමුව පැමිණෙන කිරණ. එතකොට වක්‍රතා කේන්ද්‍රය වෙත යොමු වෙනවා නම් කිරණයක් එතකොට ඒක ඒ රේඛාවෙන්ම ආපහු පරාවර්තනය වෙලා ගමන් කරනවා. එතකොට මේක වක්‍රතා කේන්ද්‍රයට එනවා. එතකොට මොකද වෙන්නේ? ඒක පරාවර්තනය වෙලා ඒ මාර්ගයේම ගමන් කරනවා. වක්‍රතා කේන්ද්‍රයට එනවා. ඒක පරාවර්තනය වෙලා ඒ මාර්ගයේම ගමන් කරනවා.
එතකොට අපි මේ කතා කරේ උත්තල දර්පණයකින් ආලෝක කිරණ පරාවර්තනය වන ආකාරය. මේක නිසා උත්තල දර්පණයකුණුත් අවතල දර්පණයකුණුත් ආලෝක කිරණ කොහොමද පරාවර්තනය වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම දුර පුතාලා හොඳින් මතක තියාගන්න. ඒක ඇඳලා පුරුදු වෙන්න. කටපාඩම් කරනවා එක එතකම් දෙයක් නෙවෙයි. මොකද ඒක විභාගයකදී අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අතහුරු කරගන්න ඇඳලා එතකොට කීප පාරක්ම අඳිනකොට කඩදාසියක් අරගෙන සතියකට පාරක් දෙපාරක් ඇඳොතින් එතකොට එහෙම ටිකක් දවස් අඳිනකොට දන්නේම නැතුව මතක හිටිනවා. ඊට පස්සේ මාසෙකට පාරක් වගේ පොඩ්ඩක් මතක් කරගත්තාම ඒක ජීවිතේට අමතක නොවෙන්න මතක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා මේ කිරණ සටහන් කියන එක. මොකද උසස් පෙළටත් මේ ආලෝකය කියන පාඩමක් තියෙනවා. ඒක නිසා දුර පුතාලා මේක හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. අපි ආපහු බැලුවොතින් උත්තල දර්පණයකින් ආලෝකය පරාවර්තනය වන ආකාරය 5.2.3 රූපේ දක්වලා තියෙනවා කියලා දක්වලා දෙනකොට උත්තල දර්පණයකින් ආලෝකය පරාවර්තනය වෙන ආකාරය තමයි මේ 5.2.3 රූපෙන් දක්වලා තියෙන්නේ කියලා දක්වලා තියෙන්නේ. උත්තල දර්පණයක ප්‍රධාන අක්ෂය දිගේ දර්පණයේ වෙත එන කිරණ පරාවර්තනය වී ආපසු එතකොට මේකෙදි මේ දක්වලා තියෙන එක උත්තර දර්පණයකින් ආලෝක කිරණ පරාවර්තනය වන ආකාරය 5.2.3 රූපෙන් දක්වලා තියෙයි කියලා දක්වලා තියෙනක පොඩක් පල්ලෙහා තියෙන්නේ. අපි ඒක ආපහු පස්සේ බලමු. එතකොට මේකෙදි අපි බැලුවොත් මේකේ පළවෙනි එක උත්තර දර්පණයක ප්‍රධාන අක්ෂය දිගේ දර්පණයේ වෙත එන කිරණ පරාවර්තනය වෙල එම අක්ෂය දිගේ ආපසු ගමන් කරනු ලැබෙයි කියලා දක්වලා තියෙනවා. එතකොට ඒක අපි කතා කර අවස්ථාව මේ අවස්ථාව. එතකොට මුල් අවස්ථාව ඒ කියන අවස්ථාව. එතකොට ප්‍රධාන අක්ෂය දිගේ එනවා කියන එක. එතකොට සමහරලාට මේක මේ දෙක වෙන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට 2 3 කියන එකක් බලමු. එතකොට මේකෙදි මේ පළවෙනි අවස්ථාව අපි කතා කරා. ඊළඟට ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන කිරණ. එතකොට මේ අවස්ථාව අපි ඒක ගැන කතා කරා දැන් ටිකට ඉස්සෙල්ලා. ඊළඟට තුන්වෙනි අවස්ථාව උත්තල දර්පණයක නාභිය වෙත එන නාක්මෙන් පැමිණෙන කිරණ ගැන කතා කරා. මේ අවස්ථාව ඒක C කියන අවස්ථාව. ඊට පස්සේ මේක කතා කරා. අන්තිමට අපි කතා කරේ වක්‍රතා කේන්ද්‍රය වෙතට එල්ල වෙන කිරණ ගැන කතා කරේ D කියන අවස්ථාව. එතකොට D කියන අවස්ථාව අපි කතා කරා. සමහරලාට මේක 5.2.2 වෙන්න පුළුවන්. එතකොට අපි මේ ටික කතා කරා. මේකට හේතු වෙන්නේ මේ වක්‍රතා කේන්ද්‍රය කියන එකට මේකට හේතු වෙන්නේ හේතුව වක්‍රතා කේන්ද්‍රයේ සිට දර්පණ පුෂ්ඨයට අඳින ඕනෑම රේඛාවක් දර්පණය පුෂ්ඨයට ලම්බක වීම කියලා දක්වලා තියෙනවා. මම කලින් කතා කරා ලංකාවේ ලංක බැංකු ගොඩනැගිල්ල ඒවා ඉස්සර ඒවා එහෙම ඒ වගේ රවුම් ගොඩනැගිලි හැදුවේ ඇත්තටම මේ අපි සුළඟ වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් මෙහෙම එනකොට ඒක හැම එකක්ම මේකේ මේ කේන්ද්‍රය හරහා ගමන් කරනවා කියන එක අපි කතා කරා. මේ පුෂ්ඨයට ලම්බකව එන ඕනම එකක් මේ කේන්ද්‍රය හරහා ගමන් කරනවා. එතකොට ඒකෙන් මේ ගොඩනැගිල්ලට වෙන්න පුළුවන් හානිය අවම වෙනවා. ඒක නිසා මේ කොහෙන් ආවත් ඒක මේකේ මේ කේන්ද්‍රය හරහා ගමන් කරන්නේ. මොකද හැම ඕන පැත්තකින් එන දෙයක් මේකට අභිලම්බකව තමයි ඒකට වදින්නේ. එතකොට ඒක කේන්ද්‍රය හරහා ගමන් කරන්නේ. ඒක නිසා ඒ ගොඩනැගිල්ලට වෙන බලපෑම ගොඩක් අඩුයි කියන එක මම එකපාරක් කතා කරා. ලංකාවේ ලංක බැංකු ගොඩනැගිල්ල වගේ ඒවා රවුම් ඒවා ඉස්සර ගොඩක් වෙලාවට හැදුවේ ඒකයි කියලා මම කතා කරා. ඒක ඒ වගේ හේතුවක් තමයි මේ 4 වෙනි එකේ දක්වලා තියෙන්නේ. අපි මේකට මේ කේන්ද්‍රය හරහා මේ වෘත්තයේ දූල පුතාලා සමහරලාට ඉගෙනගෙන ඇති මම හිතන්නේ මේකට ස්පර්ශකයක් ඇඳලා ඒකට ලම්බකයක් ඇඳාම ඒක
කේන්ද්‍රය හරහා ගමන් කරනවා කියලා ඉගෙනගෙන ඇති සමහරලාට ජ්‍යාමිතිය එහෙමදී ඒක තමයි මේ තියෙන්නේ කතා කරන්නේ. අපි ඊළඟ කොටසට ගියොත් උත්තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ. අපි ඊළඟට කතා කරන්න හදන්නේ උත්තල දර්පණ වලින් හැදෙන ප්‍රතිබිම්බ ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. උත්තල දර්පණයක් ඔබේ මුහුණ ඉදිරියේ කවර දුරකින් තබා බැලුවත් ඔබේ මුහුණට වඩා කුඩා අතාත්තික ප්‍රතිබිම්බයක් දැක ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට උත්තල දර්පණයක් ඔබේ මුහුණ ඉදිරියේ කවර දුරකින් තබා බැලුවත් ඔබේ මුහුණට වඩා කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක් දැක ගන්න පුළුවන් කියලා දක්වනවා. ඊටිපන්දම් දැල්ලක් වස්තුව වශයෙන් යොදාගෙන උත්තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බය අධ්‍යයනය කිරීමට 5-3 ක්‍රියාකාරකමේ යෙදීම කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී මේක ඉතාම වැදගත් වෙන්නේ අපි කලින් අවස්ථාවේදී අවතල දර්පණවලදී ඒ ප්‍රතිබිම්බය කියන එක වෙනස් වුණා ඒ වස්තුවේ වස්තු දුරට අනුව. මේකෙදී මේ කියන්නේ උත්තල දර්පණයකින් ඒ මුහුණ ඉදිරියේ කවර දුරකින් තැබුවත් ඔබේ මුහුණට වඩා කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක් උඩුකුරු අතාත්තික ප්‍රතිබිම්බයක් ලැබෙනවා කියලා. එතකොට වස්තු දුර කියන එක තරම් බලපෑමක් නැහැ. එතකොට කොයි දුරකින් තියුවත් එතකොට ඒකෙන් උඩුකුරු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඒක කුඩායි ඒ වස්තුවේට වඩා ඒ වගේම ඒක උඩුකුරුයි කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. උඩුකුරුයි අතාත්තිකයි. එතකොට උඩුකුරුයි අතාත්තිකයි කුඩායි ඒ කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට කුඩා අතාත්තික උඩුකුරු ප්‍රතිබිම්බයක් කියන එක තමයි මේකේ දක්වලා තියෙන්නේ. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒක අපි ඉටිපන්දම් දැල්ලක් භාවිතා කරලා උත්තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බය අධ්‍යයනය කරන්න 5-3 ක්‍රියාකාරකමේ යෙදීම කියලා දක්වලා තියෙනවා. එතකොට ඉටිපන්දම් දැල්ලක් අපි භාවිතා කරන්නේ ඉටිපන්දම් දැල්ලක් භාවිතා කරලා මේ ක්‍රියාකාරකම 5-3 කියන එකේ නිරත වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේකට අවශ්‍ය වන ද්‍රව්‍ය බැලුවොත් උත්තල දර්පණයක් අවශ්‍ය වෙනවා ආධාරකයක් ඊළඟට ඉටිපන්දමක්. එතකොට මේ ක්‍රියාකාරකමට අවශ්‍ය වෙන ද්‍රව්‍ය බැලුවොත් උත්තල දර්පණයක් ඕන වෙනවා ඊළඟට ආධාරකයක් ඕන ඉටිපන්දමක් අවශ්‍ය වෙනවා. 5-2 ක්‍රියාකාරකමේදී මෙන් අවතල දර්පණය වෙනුවට උත්තල දර්පණයක් යොදාගෙන පරීක්ෂණය නැවත කිරීමට උත්සාහ කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ 5-2 කියන ක්‍රියාකාරකමට වගේම ඒ ඉටිපන්දමක් ඒ භාවිතා කරලා එතකොට උත්තල දර්පණය වෙනුවට අවතල දර්පණය වෙනුවට උත්තල දර්පණයක් භාවිතා කරලා ක්‍රියාකාරකම නැවත කරන්න කියලා තමයි ඒකේ දක්වලා තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාකාරකමේ ප්‍රතිඵල අපි බැලුවොත් ඉටිපන්දම් දැල්ලේ කිසිම පිහිටීමක් සඳහා තිරය මත ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට ඔබට නොහැකි වනු ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී අපි කලින් අවස්ථාවේදී කතා කරා ඒකෙදී නාභියක් තියෙන්නේ ඒ දර්පණයෙන් පිටිපස්සේ වක්‍රතා කේන්ද්‍රයක් තියෙන දර්පණයෙන් පිටිපස්සේ. එතකොට මේ වක්‍රතා කේන්ද්‍රයයි නාභියයි හරහා ආලෝක කිරණ වලට ගමන් කරන්න බෑ. ඒක හරහා ගමන් කරන වගේ පේන්නේ කියන එක අපි කතා කරා. ඒ වගේම ඒ එන හැම කිරණයක්ම ඒක පරාවර්තනය වෙලා ඒක විසිරෙන ආකාරයට ගමන් කරන්නේ. මේකේ දූල පුතාලට මේ පින්තූරයෙන් මේ බලා ගන්න පුළුවන්. ඒක මෙතනින් එනෝ වගේ ගමන් කරන්නේ. එතකොට මේ ප්‍රතිබිම්බය කියන එක අනිවාර්යයෙන්ම මේ ප්‍රතිබිම්බයට වඩා කුඩා වෙනවා මෙතන ප්‍රතිබිම්බය හැදෙන නිසා. අපි ඒක පොඩ්ඩක් බැලුවොත් ඉටිපන්දම් දැල්ලේ කිසිම පිහිටීමක් මේ ඉටිපන්දම් දැල්ලේ කොහේ පිහිටියත් ඒක තිරය මත ප්‍රතිබිම්බයක් ලබා ගන්න බැහැ කියන එක දක්වලා තියෙනවා. එතකොට ඉටිපන්දම් දැල්ලේ කිසිම පිහිටීමක් සඳහා තිරය මත ප්‍රතිබිම්බයක් ලබා ගන්න නොහැකි වෙනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට දක්වලා තියෙන්නේ උත්තල දර්පණය තුලින්
ප්‍රතිබිම්බ ලබා ගැනීමට උත්තල දර්පණය තුළින් ප්‍රතිබිම්බ ලබා ගැනීමට එතකොට උත්තල දර්පණය තුළින් ඒ ප්‍රතිබිම්බයක් ලබා ගන්න නම් උත්තල දර්පණය තුළින් ඉටිපන්දම දිහා බලන්න ඕන කියලා දෙස වැලිය යුතුයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ උත්තර දර්පණයෙන් ප්‍රතිබිම්බයක් ලබා ගන්න නම් මෙහි ඉඳන් අපි ඒ උත්තර දර්පණයේ දෙස බැලුවාම ඒකේ තුලින් අපිට ඒක ප්‍රතිබිම්බය ලැබෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. උත්තර දර්පණයක් ඉදිරියේ කවර දුරකින් ඉටිපන්දම් දැල්ල තබා බැලුවත් දර්පණය තුලින් කුඩා උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බයක් දැක ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට උත්තර දර්පණයක් ඉදිරියේ කොච්චර දුරකින් ඉටිපන්දම තියුවත් එතකොට ඒකෙන් කුඩා උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට කුඩා ඒ වගේම උඩුකුරුයි කුඩායි උඩුකුරුයි අතාත්විකයි ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක උත්තර දර්පණේ ඉඳන් කොච්චර දුරකින් තියුවත් ඒක අපිට දකින්න ලැබෙන්නේ ඒ කුඩා උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බයක් කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට උත්තල දර්පණයක් ඉදිරියේ තබා ඇති වස්තුවකින් ප්‍රතිබිම්බයක් සෑදෙන අයුරු දැක්වෙන කිරණ රූප සටහනක් 5:23 රූපේ පෙන්වලා තියෙයි කියලා දක්වලා තියෙනවා. එතකොට උත්තල දර්පණයක් ඉදිරියේ ඇති වස්තුවකින් ප්‍රතිබිම්බයක් සෑදෙන අයුරු දැක්වෙන කිරණ රූප සටහනක් මේ 5:23 රූපයෙන් දක්වලා තියෙනවා. මෙහිදීද අවතල දර්පණයක්දී මෙන් වස්තුවේ හිසේ සිට එන කිරණ දෙකක් පරාවර්තනය වීමෙන් පසු ගමන් කරන මාර්ගය ඇඳීමෙන් එක් අවස්ථාවේදී ප්‍රතිබිම්බී පිහිටීම හා ස්වභාවය නිර්ණය කරන්න පුළුවන් කියලා දක්වනවා. මේක අපි බැලුවොත් අපි කලින් අවස්ථාවේදී ඒ කතා කරපු දේ තමයි එතකොට මේ වස්තුවේ මේ පතුල එක කොටසක් ඊළඟට වස්තුවේ ඉහළ කොටස මේ ශීර්ෂය මේ අවස්ථා දෙක අපි භාවිතා කරලා පුළුවන් මේ වස්තුවේ ප්‍රතිබිම්බය හදන්න. එතකොට මේ වස්තුවේ ප්‍රතිබිම්බය අපි මේකෙදී මේ පතුල තියෙන්නේ මේක ප්‍රධානාක්ෂය මත දූල පුතාලා කලින් ඉගෙනගෙන තියෙනවා ප්‍රධානාක්ෂය මත තියෙනවා නම් ඒ ප්‍රතිබිම්බය හැදෙන්නේ ප්‍රධානාක්ෂය මත. එතකොට අපිට මේ ප්‍රධානාක්ෂය කියන එක මත තියෙන නිසා මේක එතකොට වස්තුවේ මේ පතුල කියන එක ගැන අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. ඉහළ කොටස ගැන විතරක් අවධානය යොමු කරන්න අපිට පුළුවන් ওই වස්තුවේ ප්‍රතිබිම්බය හදන්න. එතකොට අපි කලින් අවස්ථාවේදී ඉගෙන ගත්ත ඒ කරුණු භාවිතා කරොත් එකක් ඒ වස්තුවේ ඉඳන් ඒ දර්පණයට සමාන්තර වෙන කිරණ අපි මුලින්ම සැලකුවොත් කිරණ සමාන්තරව ආවා මෙතනින් ඒ දර්පණයට වැදුනහම එතන අඩිපටිය තියෙනවා මෙතනත් එක්ක එතකොට නාභියයි එතන අඩිපටිය තියලා මේක දික් කරාම එතකොට මේ ආකාරයට ඒ දර්පණය තුලින් පැමිණෙනවා වගේ කිරණ ගමන් කරනවා. එතකොට අපිට මෙතන එකක් ලැබුණා ඊළඟ එක අපි බැලුවොත් වස්තුව ඉඳන් ඒ වක්‍රතා කේන්ද්‍රයයි ඒ වස්තුව යා කරන රේඛාවේදී මේ ආලෝක කිරණ ගමන් කරාම ඒක දර්පණයට වැදිලා ඒක තුලින් ආපහු ඒ පාරෙම එනවා. ඒ රේඛාව අපි බැලුවොත් මේ ආකාරයට දක්වන්න පුළුවන්. එතකොට මේ දෙක මේකේ මේ නාභියට යන කිරණයි එතකොට මේකේ මේ එන කිරණයි දෙක එකතු වෙන තැන තමයි මෙතන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. මේ ශීර්ෂය මෙතන හැදෙනවා. එතකොට මේකේ මේ පහළ කොටස මේකට දික් කරාම මෙතන තමයි එතකොට මේ එකම ප්‍රධානාක්ෂය මත හැදෙන්නේ. එතකොට මෙතන හැදෙන්නේ. එතකොට මේ ආකාරයට කුඩා ප්‍රතිබිම්බයක් මෙතන සකස් වෙනවා. එතකොට අපි කතා කරා ඒ වස්තුවට වඩා ප්‍රමාණයෙන් කුඩායි අතාත්විකයි. අතාත්වික වෙන්නේ මොකද ආලෝක කිරණ වලට මේ කණ්ණාඩියේ මේ තියෙන්නේ මේ උත්තල දර්පණයේ තියෙන්නේ උත්තල දර්පණයෙන් පිටිපස්සට ආලෝක කිරණ වලට මෙහෙට ගමන් කරන්න බෑ. එතකොට ඒක තාත්වික වෙන්න විදියක් නෑ. ඒක නිසා අතාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඒ වගේම අපි මේක ඕන හැටි දූල පුතාලට දකින්න පුළුවන් මේක බැලුවාම අනිවාර්යයෙන්ම මේක කුඩා
ප්‍රතිබිම්බයක් හැදිලා තියෙන්නේ කියන එක. ඊළඟට වස්තුවට සමානව මේක උඩුකුරු ප්‍රතිබිම්බයක් තමයි හැදිලා තියෙන්නේ. එතකොට උඩුකුරු ප්‍රතිබිම්බයක් ප්‍රමාණයෙන් කුඩයි ඒ ප්‍රතිබිම්බය ඊළඟට අතාත්තිකයි. එතකොට අතාත්තික උඩුකුරු කුඩා ප්‍රමාණයේ ප්‍රතිබිම්බයක් උත්තල දර්පණයකින් හැදෙනවයි කියන එක දූල පුතාලා හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ ගොඩක් වෙලාවට අපිට සමාන්තර කිරණ ඊළඟට නාභිය හරහා ගමන් කරන කිරණ ඊළඟට වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරන කිරණ කියන මේ කිරණ තුන ඊළඟට ප්‍රධාන අක්ෂය මත තියෙන වස්තුවක් නම් ප්‍රධාන අක්ෂය මතමයි තියෙන්නේ කියන එක. එතකොට ඒ හතර භාවිතා කරලා පුළුවන් අපිට කිරණ සටහන ඇඳලා ඒ ප්‍රතිබිම්බයේ ස්වභාවය කියන එක ගැන අදහසක් ගන්න. එතකොට දර්පණ කියන කොටස ගැන මෙතනින් ඉවර වෙනවා. ඒ තල දර්පණ වක්‍ර දර්පණ නම් කොටස් දෙකකට අපි කතා කරා. උත්තල දර්පණයි අවතල දර්පණයි. එතකොට උත්තල දර්පණයක් නම් අපි කතා කරා උත්තල දර්පණයේ ඒ ආලෝකේ ගමන් කරන්නේ නැති පැත්තේ තමයි නාභියක් තියෙන්නේ. ඒකේ වක්‍රතා කේන්ද්‍රයක් තියෙන්නේ ආලෝකේ ගමන් කරන්නේ නැති පැත්තේ කියලා අපි කතා කරා. එතකොට ඒක තුලින් ගමන් කරනවා වගේ පේන්නේ. කියන්නේ අතාත්තිකයි. ඒක තුලින් ආලෝක කිරණයකට ගමන් කරන්න බෑ. ඒක නිසා අපි කිව්වා අතාත්තික ප්‍රතිබිම්බ හැදෙන්නේ කියන එක ගැන තමයි අපි කතා කරේ. ඒ වගේම අපි කතා කරා අවතල දර්පණයක් නම් අවතල දර්පණයේ ඉස්සරහා තමයි වක්‍රතා කේන්ද්‍රයක් තියෙන්නේ, නාභියක් තියෙන්නේ. අවතල දර්පණයේ ඉස්සරහා කියන එක අපි කතා කරා. එතකොට තාත්වික ප්‍රතිබිම්බات හැදෙන්න පුළුවන්, අතාත්වික ප්‍රතිබිම්බات. ඒව ගැන මත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒක ඊටාම වැදගත් වෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආලෝකයේ වර්තනය කියන කොටස. වර්තනය කියන කොටස තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක පොඩ්ඩක් බැලුවොත් 5.2.4 රූපයේ පෙන්වා ඇති ආකාරයට වතුර වීදුරුවක් තුල පැන්සලක් තබා එය දෙස ඉහළින් බලන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ වතුර වීදුරුවක් තියෙනවා. වතුර වීදුරුව තුලට පැන්සලක් දාලා ඒක දිහා ඉහළින් බලන්න කියලා දක්වලා තියෙනවා. එවිට පැන්සල කොටස් දෙකකට වෙන් වී ඇති ආකාරයක් ඔබට පෙනෙනු ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට මේකේ මේ අපි කතා කරන්න හදන්නේ වර්තනය කියන කොටස, ආලෝකීය වර්තනය ගැන කතා කරන්න හදන්නේ. එතකොට අපි වතුර වීදුරුවක් තුලට මොකද්ද පැන්සලක් දානවා. වතුර වීදුරුවක් තුලට පැන්සලක් තබලා ඒකට දිහා ඉහළින් බලන. එතකොට මේක දිහා ඉහළින් අපි මෙහෙම අපි නිරීක්ෂණය කරනවා මේ දිහා. එතකොට අපිට මේ පැන්සල පේනවා. ඊට අමතරව ඒක දෙකට කැඩිලා වගේ මෙතනින් එතකොට වතුර තුල තව පැන්සලක් කොටසක් පේනවා කියන එක තමයි කතා කරන්නේ. පැන්සල කොටස් දෙකකට වෙන් වී ඇති ආකාරයක් ඔබට පෙනෙනු ඇත කියලා දක්වලා තියෙනවා. මෙසේ පෙනීමට හේතුව ආලෝක කිරණ එක් මාධ්‍යයේ සිට වෙනස් ප්‍රකාශ ගති ගුණ සහිත තවත් මාධ්‍යයකට ඇතුළු වීමේදී නැමී ගමන් කිරීම කියලා දක්වලා තියෙනවා. එතකොට පැන්සලේ ජලය තුල ඇති කොටසේ සිට ඇස වෙත එන ආලෝක කිරණ ජලය තුල හරහා පැමිණ වාතයට ඇතුළු වී ඇස වෙත එනවා කියලා දක්වලා තියෙනවා. එසේ වාතයට ඇතුළු වීමේදී ආලෝක කිරණවල දිශාව වෙනස් වෙනවා කියලා දක්වලා තියෙනවා. නමුත් ජලයෙන් ඉහළ කොටසේ සිට ඇස වෙත එන කිරණ ආලෝක කිරණ වාතය හරහා ඇස වෙත එන නිසා එසේ දිශාව වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ කියලා දක්වලා තියෙනවා. එතකොට මේක අපි සරලව කිව්වොත් මේකේ මේ මාධ්‍ය එතකොට ආලෝකය ඒ වාතය නම් එන්නේ නම් අපිට ඇහැට එතකොට ඒක එකම මාධ්‍යය ගමන් කරන්නේ. එතකොට ගමන් මඟ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නමුත් ජලය තුල ජලය කියන්නේ වෙනස් එතකොට මාධ්‍යයක්. එතකොට ආලෝකය අපි කතා කරපු ඒ වාතය කියන ඒ මාධ්‍යයෙන් එතකොට අපිට මුලින් අවස්ථාවේදී ආවේ ඊළඟ අවස්ථාවේදී ඒ ජලය කියන මාධ්‍යයෙන් ආලෝකය
වාතය කියන මාධ්‍යයට ඇවිල්ලා ඒක තුලින් තමයි අපේ ඇහැට එන්නේ. එතකොට මේ මාධ්‍ය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඒකේ ගමන් මාර්ගය වෙනස් වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ මාර්ගය ගමන් මාර්ගය වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ මාධ්‍ය වෙනස් වෙනකොට ඒකට තමයි අපි කියන්නේ වර්තනය කියලා. එතකොට මේක අපි ආපහු පාරක් බැලුවොතින් මේක මතක තියාගන්න ආලෝක කිරණ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ඇතුළු වීමේදී ඒක නැමී ගමන් කිරීම කියලා දක්වලා තියෙනවා. ඒකට ඇත්තටම ඒක ගමන් මාර්ගයේ වෙනස් වීම තමයි එතකොට ආලෝකයේ වර්තනය කියලා අපි හඳුන්වන්නේ. මේක මේ පොතේ මෙහෙම දක්වලා තියෙන නිසා මෙහෙම මතක තියාගත් කමක් නැහැ. නැමී ගමන් කිරීම කියන එකට වඩා ඒක විද්‍යාත්මකව කිව්වොත් ඒක ආලෝකයේ ගමන් මඟ වෙනස් වීම තමයි අපි වර්තනය කියලා හඳුන්වන්නේ. එතකොට එක් මාධ්‍යයක ඉඳගෙන තවත් මාධ්‍යයකට ඇතුල් වෙනකොට ඒක කෙලින්ම ගමන් කරන්නේ ඒක ගමන් මඟ වෙනස් වෙලා ඒක තමයි නැමී ගමන් කිරීම කියන එකම අදහස ඒක නැමී ගමන් කිරීම කියලා දක්වලා තියෙන. එතකොට ගමන් මඟ වෙනස් වෙලා ඒක ගමන් කරන එක තමයි අපි වර්තනය කියලා කියන්නේ. ජල බඳුනක පත්ලේ තිබෙන කඩදාසියක් දෙස වාතයේ සිට බලන්න කියලා දක්වලා තියෙනකොට ජල බඳුනක ඒ පත්ලේ තියෙන කඩදාසියක් ජල බඳුනක පත්ලේ තියෙන කඩදාසියක් දෙස වාතයේ සිට බලන්න කියන විට එතකොට ජල බඳුනක ඒ පත්ලේ කාසියක් තියලා ඒ පත්ලේ කාසියක් තියලා ඒක දිහා වාතයේ සිට බලන්න කියනකොට ඒ විට කාසිය පෙනෙන්නේ තරමක් ඉහළින් තිබෙන්නාක් මෙන් කියලා දක්වලා තියෙනවා. එතකොට ඇත්තටම කාසිය තියෙන තැන නෙවෙයි අපිට කාසිය පේන්නේ ඊට වඩා ඉහළට ඇවිල්ලා තියෙන වගේ තමයි පේන්නේ කියන එක තමයි මේකෙන් කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ ජල බඳුන මෙහෙම ජල බඳුනක් තියෙනවා මේකේ පතුලේ කාසියක් තියලා තියෙනවා. අපි මේකට ජලය දාලා ඉහළින් මෙහෙම බැලුවහම මොකද වෙන්නේ? මේකෙන් මෙහෙම මේ ආකාරයට අපිට මේ ආකාරයට ගමන් කරන්න ඕන. නමුත් එතකොට මේ ආකාරයට එතකොට මේකේ මේ ආලෝක කිරණ ඒක ආලෝක කිරණ නැමිලා ගමන් කරනවා හින්දා තමයි අපිට එහෙම පේන්නේ. එතකොට මෙතන තියෙන වගේ තමයි අපිට පේන්නේ. ඒකට හේතු වෙන්නේ මම ඒක වෙන පාටකින් ඇඳුතින් එතකොට මේ ආකාරයට තමයි මේක කිරණ ගමන් කරනවා කියලා පේන්නේ අපිට. නමුත් ඒක මෙහෙම එනවා ඊට පස්සේ මේ ආකාරයට ඒක ගමන් මඟ වෙනස් වෙනවා ඇත්තටම. නමුත් මේක අපිට සරල රේඛාවක් බැලුවොත් මෙතන තියෙන වගේ තමයි පේන්නේ. ඇත්තටම ගමන් කරන්නේ මේ ආකාරයට. නමුත් ඒක සරල රේඛාවකට වගේ පේනකොට අපිට මෙතන තියෙයි කියලා තමයි පේන්නේ. ඒ ගමන් මඟ වෙනස් වෙච්ච නිසා තමයි අපිට එහෙම පේන්නේ ඉස්සෙලා තියෙන වගේ. එතකොට අපි මේක පොඩ්ඩක් බැලුවොතින් ජල මඳුනක පත්ලේ තිබෙන කාසියක් වෙත වාතයේ සිට බලන කියනවා. එතකොට කාසිය පේන්නේ තරමක් ඉහළින් තිබෙන්නාක් මෙන් කියලා දක්වලා තියෙනවා. වාතය තුල කාසිය ඇත්නම් කාසියේ සිට කෙලින්ම ඇස වෙත ආලෝකය පැමිණෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට එකම මාධ්‍යයේ තියෙන එතකොට පරිසරයේ ඒක වාතය තුල තියෙනවා නම් කාසිය එතකොට අපිට ඒ වාතය තුලින්ම තමයි එතකොට අපි වාතය ඇරෙන්න වෙන මාධ්‍යයක් නෑ. එතකොට ඒකේ වර්තනයක් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් ඒක ජල බඳුනක පතුලේ තියෙනවා නම් මොකද වෙන්නේ? ජලය කියන මාධ්‍යයේ ඉඳන් ඒක වාතය කියන මාධ්‍යයට ඇතුල් වෙනවා. එතකොට ඒ වාතය කියන මාධ්‍යයට ඇතුල් වෙනකොට මොකද වෙන්නේ? ඒකේ ඒ ගමන් මඟ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ගමන් මඟ වෙනස් වීමේ ඒ ප්‍රතිඵලයක් වෙන්නේ එතකොට අපි ඒක මෙහෙම ගමන් මඟ මේ ආකාරයට තියුණා නම් ඒක තව ටිකක් මෙහෙම මේ ආකාරයට ඒකේ ඒ කෝණය වෙනස් වීමක් සිද්ධ වෙනවා. එතකොට වර්තන වෙලා කියලා කියන්නේ අපි ඒක. එතකොට අපි බලනකොට පේන්නේ මේ ඒ ඉර ඇහි තියෙන ඒ ඉර වාතයේ ඒ තියෙන මේ ඇහත් එක්ක තියෙන මේ රේඛාව මේ කිරණය එතකොට
ඒක දික් කරපු මාර්ගය තමයි අපිට වස්තුව පේන්නේ. ඇත්තටම ගමන් කරන්නේ මෙතන ඉඳන් මෙතනට. නමුත් ඒක අපිට පේන්නේ මෙතන ඉඳන් එනවා වගේ. එතකොට මෙතන ඉඳන් එනවා වගේ පේන්නේ. එතකොට ඒක නිසා ඇහැට පේන්නේ මේක ඉස්සිලා තියෙන වගේ තමයි පේන්නේ. අපි ආපහු පාරක් ඒ පොතට ආවොත් එතකොට එහෙත් ජල බඳුනේ පත්ලේ ඇති කාසිය දෙස බැලීමේදී කාසියේ සිට ඇස වෙත කෙලින්ම ආලෝක කිරණ එන්නේ නැත කියලා දක්වලා තියෙනවා. එතකොට කාසියේ ඉඳන් කෙලින්ම ඒ ආලෝක කිරණ ඇහැට එන්නේ නැහැ. මේක මේ දක්වලා තියෙන්නේ. එතකොට කෙලින්ම මේ ආලෝක කිරණ කාසියේ ඉඳන් එන්නේ නැහැ කියන එක මේ එතකොට මේක කෙලින්ම එනවා නම් මේ ආකාරයට එන්න ඕන. එහෙමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි දක්වලා තියෙන්නේ. මෙහිදී ආලෝක කිරණ ජලයේ සිට පැමිණෙන අතර එම කිරණ ආලෝක කිරණ ඇස වෙත එන්නේ ජල පුෂ්ඨයේදී රූපේ පරිදි අභිලම්භකයෙන් ඉවතට නැමීය. එතකොට මේ මාධ්‍ය අණුව මේක මේ මෙතන මේ මාධ්‍ය අණුව එතකොට මේ මාධ්‍ය ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට මේකෙදී මේව ගැන අපි ඉස්සරහට පොඩ්ඩක් ඒක ඉගෙන ගන්නවා. එතකොට වර්තනය කියන කොටසට මේකේ මුලට එන්න පැහැදිලි කිරීමක් කරන්න හදන්නේ ඇත්තටම. එතකොට මේ අභිලම්භයෙන් මේක ඉවතට ගමන් කරනවා මේ වාතයේදී. එතකොට අපි මේක ආපහු බැලුවොත් කාසියේ සිට ඇස වෙත කෙලින්ම ආලෝක කිරණ එන්නේ නැහැ කියන එක අපි කතා කරා. එහිදී ආලෝක කිරණ ජලයේ සිට පැමිණෙන අතර ඒ ආලෝක කිරණ ඇස වෙත එන්නේ ජල පුෂ්ඨයේදී මේ රූපේ දක්වලා තියෙන ආකාරයට අභිලම්භයෙන් ඉවතට නැමීලා කියලා දක්වලා තියෙනවා. එතකොට අභිලම්භය මේක හරිනම් මේ ආකාරයට එන්න ඕන. නමුත් අභිලම්භයෙන් ඉවතට ඒක නැවිලා කියන ඒක ඕනේ වැඩි වෙලා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒ නිසා කාසියේ සිට ඇස වෙත එන ආලෝක කිරණ පේන්නේ කාසියේ සත්‍ය පිහිටීමට වඩා මදක් ඉහළ සිට එන්නක් වෙන කියලා දක්වලා තියෙනවා. එතකොට මේක කාසියේ මේක ප්‍රතිඵලයක් වෙන්නේ මොකද්ද? මේක මේ සරල රේඛියව අපිට පේන්නේ. එතකොට ඇත්තටම මේක හරහා ගමන් කරන්නේ අපිට මේක දික් කරාම පේන මේ ස්ථානයේ සිට මේ ආලෝකය එනවා කියලා තමයි අපිට පේන්නේ. එතකොට මේක මේ මාළු ටැංකිය මේ දක්වලා තියෙන එක අපි බැලුවොත් ඇත්තටම දුර කියන එක තමයි මේ සත්‍ය දුර කියලා දක්වලා තියෙන්නේ. අපිට පේන දුර තමයි දෘශ්‍ය ගැඹුර කියලා අපි දක්වලා තියෙන්නේ. එතකොට සත්‍ය ගැඹුරයි දෘශ්‍ය ගැඹුරයි බැලුවාම දෘශ්‍ය ගැඹුර අඩුයි. ඒකට හේතුව දුර පුතාලා මේ වර්තනය කියන එක නිසායි කියලා. ඒක මතක තියාගන්න. ඒක වැදගත් වේවි. එතකොට ඒකේ සත්‍ය දුරයි දෘශ්‍ය දුරයි කියන එක වෙනස් කියන එක හොඳින් මතක තියාගන්න. මේක ආපහු බැලුවොත් පහේ 25 රූපය ජල බඳුනක පත්ලේ ඇති වස්තුවක් මදක් ඉහළට ඉස්සී ඇති ලෙස පේන හේතුව තමයි මේක දක්වලා තියෙන්නේ. ඊළඟට අපි ආපහු බැලුවොත් පොතක පිටුවක් මත වීදුරු කුට්ටියක් තබා වීදුරු කුට්ටිය තුලින් අකුරු දෙස බැලුව විට අකුරු එසවී තිබෙන්නක් මෙන් පෙනෙන්නේද වර්තනය නිසා කියලා දක්වලා තියෙනවා. එතකොට පොතක පිටුවක් උඩ එතකොට වීදුරු කුට්ටියක් තියලා තියෙනවා. එතකොට වීදුරු කුට්ටියෙන් එන අකුරු දෙස විදිහට බැලුවොත් අපිට ඒක එසවි තියෙන වගේ පේන්නේ මොකද කියන එක තමයි මේකෙදි කියන්නේ මේ. එතකොට පොතක ඒ පිටුවක් මත වීදුරු කුට්ටියක් තියලා වීදුරු කුට්ටිය තුලින් අකුරු දෙස බැලුවාම එතකොට අකුරු එසවිලා තිබෙන වගේ අපිට පේනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒකට හේතුව මේ වර්තනය කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. එතකොට ඉහත සාකච්ඡා කළ පරිදි ආලෝක කිරණ එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ඇතුළු වීමේදී වර්තනයට භාජනය වන්නේ එම කිරණ මාධ්‍ය දෙක අතර
පුෂ්ඨයට ලම්බක නොවන දිශාවකින් පැමිණෙන්නේ නම් පමණයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ කියන්නේ අපි ජලය තියෙනවා. මෙතන ජලය කියලා කිව්වොත් මේ පල්ලෙහා තියෙන උඩ වාතය කියලා කිව්වොත් මේක මේ හරියටම ලම්බක වෙනෝ නම් මේ කිරණ එතකොට ඒ මාර්ගෙම ඒක ගමන් කරනවා. කලින් අවස්ථාවේදී අපි කතා කරා ඒ වක්‍රතා කේන්ද්‍රයට එන කිරණ ඒ වක්‍රතා කේන්ද්‍රය හරහාම ගමන් කරනවා කියලා. එතකොට ඒකෙදී අපි කතා කරා වක්‍රතා කේන්ද්‍රයට එන කිරණ කියලා කියන්නේ මේ පුෂ්ඨයට ලම්බක කිරණ කියලා අපි කතා කරා. එතකොට ඒකට වගේම මේ අවස්ථාවේදී මතක තියාගන්න මේ මාධ්‍ය දෙකක් නම් තියෙන්නේ. ඒ අවස්ථාවේදී මේ පුෂ්ඨයට ඒ ලම්බකව එන කිරණ ඒ මාර්ගයේම ගමන් කරනවා. එතකොට ඒක වර්තනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න. එතකොට අපි මේක බැලුවොත් ඉහත සාකච්ඡා කළ පරිදි ආලෝක කිරණ එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ඇතුළු වීමේදී වර්තනයට භාජනය වන්නේ එම කිරණ මාධ්‍ය දෙක අතර පුෂ්ඨයට ලම්බක නොවන දිශාවකින් පැමිණෙන්නේ නම් පමණයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ කතා කරා වගේ ලාම්බක වෙනෝ නම් ඒක ඒ මාර්ගෙම ගමන් කරනවා. එක්තරා කෝණයකින් මේක ඒකට පතිත වෙනවා නම් එතකොට ඒක තුලින් ඒකෙදි වර්තනයක් සිද්ධ වෙනවා කියන එක තමයි අපි මේකෙදි කතා කරන්නේ. ආලෝකයේ වර්තනයට හේතුව ආලෝකයේ ගමන් කරන වේගය මාධ්‍යයෙන් මාධ්‍යයට වෙනස් වීම කියලා දක්වලා තියෙනකොට අපි ආලෝකයේ වේගය කියන එක අපි රික්තයකදී 3 වැඩි කිරීම 10 8යි කියන ms ඍණ 1 කියන එක අපි දක්වනවා. එතකොට 3 වැඩි කිරීම 10 8යි ms ඍණ 1 කියලා අපි දක්වනවා 10 8යි කියන එක. එතකොට මේක විද්‍යුත් චුම්බක තරංගයක් නිසා ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඒක නිසා මේ ඒක ආලෝකයට විතරක් නෙවෙයි අනිත් විද්‍යුත් චුම්බක තරංග වලටත් පොදුයි. ඇත්තටම 3 වැඩි කිරීම 10 8යි ms ඍණ 1 කියන වේගයෙන් තමයි ආලෝක කිරණ වෙනත් විද්‍යුත් චුම්බක තරංගات එතකොටම ගමන් කරන්නේ. එතකොට මේක රික්තයකදී කියන එක තමයි ඒක ආලෝකය මෙහෙම ගමන් කරන්නේ. නමුත් ඒක අපි ගොඩක් වෙලාවට ඒ වාතයේදීත් ඒ හා සමාන වේගයකින් ගමන් කරනවා කියලා අපි උපකල්පනය කරනවා ගොඩක් වෙලාවට. රික්තයක සිට යම් මාධ්‍යයකට ඇතුළු වූ පසු මෙම වේගය රික්තයේදී වේගයට වඩා අඩු වෙනවා කියලා. එතකොට රික්තයේදී උපරිම වේගයක් තියෙන්නේ. එතකොට යම් මාධ්‍යයක් නම් ඒකෙදි වේගය ඊට වඩා අඩු වීමක් සිදු වෙනවා කියලා දක්වලා තියෙනවා. යම් මාධ්‍ය දෙකක් සැලකීමේදී ආලෝකයේ වැඩි මාධ්‍ය ආලෝකයේ වේගය වැඩි මාධ්‍ය එතකොට ආලෝකයේ වේගය වැඩි මාධ්‍යයට අපි කියනවා විරලතර මාධ්‍ය කියලා. ඊළඟට ආලෝකයේ වේගය අඩු මාධ්‍යයට අපි කියනවා ගහනතර මාධ්‍ය කියලා හඳුන්වනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි දුර පුතාලට විරලතර කියලා කියන්නේ ඒ අඩුයි කියන එක. එතකොට ඒක බාධාව අඩුයි. එතකොට වේගයෙන් ගමන් කරන්න පුළුවන්. එතකොට මේකෙදි ආලෝකයේ වේගය අඩු කියලා කියන්නේ ගහනයි. එතකොට අපි මොනවා හරි දෙයක් අපි හිතුවොත් මොනවා හරි බාධක ගොඩක් තියෙනවා. එතකොට ඒක ගමන් කරන්න අපි පාරේ වුණත් මොනවා හරි වාහනයක් යනකොට මේකේ පාර හරහා පනින මිනිස්සු ගොඩක් තියෙනවා. එතකොට ඒ බාධක ගොඩක් තියෙනවා. එතකොට ඒකේ වේගය අඩුවීමක් සිද්ධ වෙනවා. මුකුත්ම නැති කාන්තාරයක් වගේ නම් එතකොට ඒක විරලතර මාධ්‍යයක්. එතකොට විරලතර මාධ්‍යයක් කියන අපි කතා කරේ ඒක මේ විරලතර මාධ්‍යයක්. එතකොට විරලතර මාධ්‍යයකදී එතකොට මේක ඊටාම වේගයෙන් ගමන් කරන්න පුළුවන්. එතකොට ඒකේ වේගය වැඩි. එතකොට ගහනතර මාධ්‍යයක් නම් එතකොට ගහනතර මාධ්‍යයක් නම් මොකද වෙන්නේ? ඒකේ ඒ වේගයෙන් ගමන් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට ඒ ආලෝකයේ වේගය අඩු වෙනවා කියන එක දක්වලා තියෙනවා. එතකොට විරලතර මාධ්‍යයක් නම් එතකොට වේගය වැඩි. විරලතර මාධ්‍යයක් නම් වේගය වැඩි. එතකොට ගහනතර මාධ්‍යයක් නම් ආලෝකයේ වේගය අඩුයි කියන එක මතක තියාගන්න.
මේකේ මේ අමතර දැනුමට කියන කොටස අපි බලලා අපි මෙතනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා අදට. අපි අමතර දැනුමට කියන කොටස අපි බැලුවොත් මාධ්‍ය කිහිපයක් තුළ ආලෝකයේ වේගය පහත පරිදි කියලා දක්වලා තියෙනවා. එතකොට මාධ්‍ය වෙන වාතය අපි කතා කරා තුන වැඩි කිරීම 10 8යි ms ඍණ එක තමයි. ඒ රික්තේ වේගයට සමානයි කියලා අපි උපකල්පනය කරනවා. එතකොට තුන වැඩි කිරීම 10 8යි ms ඍණ එක තමයි ඒ මාධ්‍ය තුළ ආලෝකයේ වේගය. ජලය තුළදී ඒක අඩුවීමක් සිදු වෙනවා. වීදුරු තුළදී තවත් අඩුවීමක් සිදු වෙනවා. එතකොට ඊළඟ එක බැලුවොත් පර්ස්පෙක්ස් කියලා දක්වලා තියෙන ඊළඟට දියමන්ති කියලා දක්වලා තියෙන ඒ වයිදී ඒ ආලෝකයේ වේගය තවත් අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි මේක බැලුවොත් අන්තිමට උදාහරණයක් විදියට පර්ස්පෙක්ස් සිට වීදුරු වලට ගමන් කිරීමේදී අභිලම්බයෙන් කිනම් දිශාවකට හැරෙයිද කියලා මේ පර්ස්පෙක්ස් කියන එක මොකද්ද කියන එක මම පස්සේ බලන්නම්. ඒක මොනවා හරි ද්‍රව්‍යයක් ඒක එතකොට මේ පර්ස්පෙක්ස් කියන ද්‍රව්‍යේ නම් වීදුරු වලට ගමන් කරනකොට අභිලම්බයෙන් කිනම් දිශාවකට හැරෙනවද කියලා දක්වලා අහනවා. එතකොට මේකෙදී මේ පර්ස්පෙක්ස් කියන කොටසෙන් වැටෙන්නේ. එතකොට ඒකේ බැලුවොත් ඒකේ වේගය මේකේ වේගය අපි බැලුවොත් මේක වීදුරු මේක පර්ස්පෙක්ස්. එතකොට මේකේ වේගය බැලුවොත් අපි මේක p කියලා කිව්වොත් මේක v කියලා කිව්වොත් එතකොට මේකෙදී අපි ඉස්සෙල්ලාම වේගය බැලුවොත් එතකොට පර්ස්පෙක්ස් එතකොට වීදුරු බැලුවොත් එතකොට පර්ස්පෙක්ස් වල වේගය වැඩි. එතකොට පර්ස්පෙක්ස් වල වේගය වැඩි වීදුරු වලට වඩා. එතකොට ආලෝක කිරණයක් වාතයේ සිට වීදුරු කුට්ටියකට ඇතුළු. එතකොට පර්ස්පෙක්ස් සිට වීදුරු වලට ගමන් කිරීමේ වීදුරු තුලට ගමන් කිරීමේදී අභිලම්බයෙන් කිනම් දිශාවකට ගමන් කරනවද කියලා. එතකොට මේකෙදී එතකොට පර්ස්පෙක්ස් වල වේගය වැඩි. එතකොට වේගය වැඩි වෙනවා කියන්නේ එතකොට මේක මෙතන කෝණය වැඩි වෙනවා. එතකොට වේගය අඩුයි කියන්නේ ඒක ගහනයි. එතකොට මේක මේ අභිලම්බයේ දෙසට තමයි ගමන් කරන්නේ. එතකොට මේකෙදී වේගය අඩුයි කියලා කියන්නේ එතකොට මේක අභිලම්බයට තවත් කිට්ටු වෙනවා. ඒ කෝණය ඇත්තටම පොඩි වෙනවා. මෙතන කෝණය එතකොට මෙතන වැඩි අගයක් ගන්නවා. එතකොට ඒක මේ කෝණය එතකොට වේගය වැඩි කියලා කියන්නේ කෝණය එතකොට වැඩි අගයක් ගන්නවා. වේගය අඩුයි කියලා කියන්නේ කෝණය අඩු අගයක් ගන්නවා. අපි ඊළඟට බැලුවොත් ආලෝක කිරණයක් වාතයේ සිට වීදුරු කුට්ටියකට ඇතුළු වන විට වීදුරු කුට්ටියක සිට නැවත වාතයට ගමන් කරන විට වර්තන සිදුවන ආකාරය පරීක්ෂා කිරීම සඳහා 5/4 ක්‍රියාකාරකම යෙදෙමු කියලා දක්වලා තියෙනවා. අපි මේ කොටස අපි ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉඳන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුර පුතාලට අහන්න පුළුවන්.